ධර්මදේශනය දේශකයාණන් වහන්සේ පූජ්‍ය සෙවණගල සුමන ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මෝ විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනං භවෝ හෝති එවං ලෝකෝ පවන්තති. මගේ පින්නතුනි, අද අපේ අභිධර්ම වැඩසටහන මාලාවේ 3 වෙනි අභිධර්ම වැඩසටහන. මෙන්න මේ 3 වෙනි අභිධර්ම වැඩසටහනේදී මම ඔබට අරගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ මේ එක හිතක් ඇතුලේ සසරක් හදන විදිය. එක අරමුණක් මූලික කරගෙන නැගෙන සිත්වලක් ඇතුලේ සංසාරයක් හැදෙන විදිය. මේ සංසාරය කියලා කියන්නේ කර්ම ගෙවගෙවා යන තැනක්. මේ සංසාරේ කොතනින් පටන් ගත්තද, මේක කොතනින් ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැම වෙලාවකම මේ කෙලෙස් ගිනි හදවතට හිතට ඇවිල්ලා මොහොතක් නැර අපිව දුකෙන් පුච්චනවා. දුකෙන් පිච්චි යන ගමනක් මේ සංසාරය කියන්නේ. මේ පිච්චෙන සසරෙන් නිවෙන්න නම් මේ ගින්නෙන් එළියට පනින්න ඕන. සංසාරයෙන් එළියට පැනනොත් තමයි නිවෙන්න පුළුවන්. එදාට අපි නිවන් දැක්කා කියනවා. නිවන් දකින්න නම් මේ සසර දුක දුකෙන් පිච්චෙන්නේ ඇයි කියලා දකින්න ඕන. ඊට පස්සේ පිච්චෙන්නේ ඇයි, හේතුව හම්බුණා, හේතුව නැති කරන්න මගක් හම්බ වෙනවා. මග දිගේ ගිහිල්ලා අන්තිම පියවර පුළුවන් අපිට නිවන් දකින්න. එතකම් මේ සසර ගමනේ පිච්චි යනවා. මතක තියාගන්න. මේකෙන් නිවෙන්න නම් දුක දැනෙන්න ඕන. අපි දුක අවබෝධ කරගන්න ඕන. පොතේ දුකයි කියලා තිබ්බට වැඩක් නැහැ. පිටක් ගානේ පෙරළුවත් බුද්ධ වචනේ ළඟ සසර දුකයි කියලා තියෙනවා. පොතේ දුකයි කියලා තිබ්බට ඒක අපිට දැනෙන්නේ නැහැ. ජීවිතේට ප්‍රායෝගිකව දැනෙන්න ඕන. ජීවිතේට ප්‍රත්‍යක්ෂව දැනෙන්න ඕන. එදා සිදුහත් කුමාරයාට මහල්ලෙක් මලමිනියක් ලෙඩෙක් හමුුනේ නැත්තම් අදටත් බණ කිව්ව බුදු කෙනෙක් නැහැ. බුදු බණ කිව්ව බුදු කෙනෙක් නැහැ. හැබැයි අපිට බුදු කෙනෙක් බණ කිව්වා අර පෙර නිමිති තුන දැකපු හින්දා. අපිටත් අපේ ජීවිතේ පුංචිම හරි වෙන්න පුළුවන් අවස්ථාවක පුංචි දෙයක් වෙන්න පුළුවන් කමටහනක් කරගන්න ආවොත් අවස්ථාවක්. ඒක කමටහනක් කරගන්න. මේ අතේ රුපියලක් තියෙනවා. මේ අතේ තියෙන රුපියල නැති වෙන වෙලාවක් එනවා. ඒ නැති වෙන වෙලාවෙත් අර නැති වෙච්ච රුපියල කමටහනක් කරගන්න. මේක තමයි ජීවිතය කියලා. මගේ පණ කීකේ අත් දෙක අල්ලගෙන ඉන්නවා. පණටත් තොරා අතහැරලා යන වෙලාවක් එනවා. ඒ අත්හැරලා ගියපු කෙනාව කමටහනක් කරගන්න. මේක තමයි ජීවිතය කියලා. අපිට මලකඳන් කීයක් නම් මග ඇරෙන්නේ නැද්ද? මලමිනී කීයක් නම් මග ඇරෙන්නේ නැද්ද? මිනී පෙට්ටි කීයක් නම් මග ඇරෙන්නේ නැද්ද? මලකඳක් කියලා කියන්නේ ජීවිතේ වැඩියෙන්ම දුක දැනෙන තැන. මං ඔබෙන් ඇහුවොත් ඔබ ඔබේ ජීවිතේ වැඩියෙන්ම දුක් වෙලා තියෙන්නේ කවද්ද කියලා හැරිලා බැලුවොත් කොතනකද හරි මිනී පෙට්ටියක් ළඟ පොළොවේ පස් කකා අඬනවා අම්මා යන්න එපා කිය. මලකඳ කියලා කියන්නේ අපිට ජීවිතේ වැඩියෙන්ම දුක දැනෙන තැන. එතනටත් ගිහිල්ලා මට දුකයි කියලා ඔළුව පාත් කරලා එනවා හැරුණකොට. මේක තමයි ජීවිතය කියලා අනිත්‍ය සංඥාවෙන් ඒක දැකලා ප්‍රත්‍යක්ෂව ජීවිතේට දුකයි කියලා අවබෝධ කරගෙන ඉන්න මිනිස්සු ඉන්නේ ගොඩක් අඩුයි. මලකඳක් ළඟට ගිහිල්ලා මේක තමයි ජීවිතය කියලා දකින්න. ඔබට හම්බ වෙන මේ ජීවිතය ඇතුලේ පුංචි හරි කමටහන් එකතු කරන්න මගේ අම්මා නිවන වැඩි ඈතක නෑ අපේ. මේ සංසාරේ තවමත් අපි කරක් ගහන්නේ අපි කමටහන් එකතු කරේ නෑ. එකතු කරන්න ඕන තරම් අවස්ථාවල් තිබුණත් ඒ හැම එකක්ම මග ඇරියා. ඒ හැම එකකටම යන්න දුන්නා. අපිට හම්බ වෙන පුංචිම අවස්ථාවක්වත් මග අරගන්න එපා. එදා ලෞතුරා බුදු කෙනෙක් බණ කියන වෙලාවෙත් අපි කොහේ හරි ඉන්නේ නැති. ඒ බුදු බණ අපිටත් ඇහෙන්නේ නැති. අපිත් එක්ක හිටපු මිනිස්සු නිවන් ගිහිල්ලා ඇති. ඒ බුදු බණ කියන වෙලාවේ අපිත් කොහේ හරි හුස්ම ගන්න නැති. හැබැයි අපි තාමත් සංසාරේක යනවා. අපිට කොතනක හරි වැරදෙන්නේ නැති. හරියන තැනක් ඒවි නිවැරදි බුදු වදන ළඟ නැවතෙන. අන්න එදාට පුළුවන් වේවි අපිට නිවන් යන්න. එතකන් අම්මා මේක යනවා. ඒකින්ද මං ඔබට කියන්නේ මේ පිච්චෙන සසරෙන් එළියට පනින්න නම් ප්‍රායෝගිකව ජීවිතයේ දුක අත්විඳින්න. දුක දැනෙන හැම තැනක්ම කමටහනක් කරගන්න. නැත්තම් අපි එතකම් මේ කර්ම සසර යනවා. ඒකට ඍජු අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඍජු පරමාර්ථයක් තියෙන්න ඕන.
නිවන් දකීවා කියනකොට අත් දෙක උඩට කරලා සාදු කිව්වට වැඩක් නැහැ. තුන් හිතකවත් නිවන් දකින්න අදහසක් නැත්තම් මම දන්නවා ඔබේ තුන් හිතකවත් නිවන් දකින්න අදහසක් නැහැ කියලා. එහෙම අදහසක් තිබ්බනම් මගේ අම්මා අපිට මෙහෙම ඉන්න බෑ. දිව්‍ය ලෝකේ යන්න ලැබේවා කිව්වා සාදු කියනවා. බ්‍රහ්ම ලෝකේ යන්න ලැබේවා කිව්වා සාදු කියනවා. දෙව් මිනිස් සැප සම්පත් ලැබේවා කිව්වා සාදු කියනවා. එහෙම සාදු කියපු මිනිහා නිවන් දකීවා කිව්වා සාදු කියනවා. අනේ අර මිනිස්සුන්ට නිවන් යන්න පුළුවන්ද? සසරක් ඉල්ල නිවන් යන්න බෑ. ඔබ සසර ඉල්ලන්න එපා. මේ කර්ම සසර ඉල්ලන්න එපා. නිවනම ඉල්ලන්න. බල්ලෙකුට බත් කටක් දුන්නත් දුකෙන් අත් මිදෙන්න මේක හේතු වෙන්න කියන්නේ. හිගන්නෙකුට බත් පතක් දුන්නත් දුකෙන් අත් මිදෙන්න මේක හේතු වෙන්න කියන්නේ. බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ඉල්ලනවා. බෝධියක් ළඟට හැම දෙයක්ම මට එපා කියලා අත්හැරපු තැන බෝධිය එතනට ගිහිල්ලා ඉල්ලනවා ඉවරයක් නෑ. සසරක් ඉල්ලන්න එපා. සසර ඉල්ලන්න මතක තියාගන්න නිවන ඈතට යනවා. සදාකාලික නිවීම ඈතට යනවා. අදට අපි සසර ඉල්ල යනවා. ඔබ කරන පුංචිම පින්කමක් වෙන්න පුළුවන්. තවත් මිනිහෙකුට බත් ඇටයක් වෙන් කරනවා නම් ඒකත් දානයක්. ඒක ඇතුලේ නිවන විතරක්ම ඉල්ලන්න. නිවන විතරක්ම ඉල්ලුවොත් සසර ඉල්ලුවේ නැති වුණත් නිවන් දකින්නකන් සසර සැපවත් වෙනවා. සසර සැපවත් වෙනවා. ඒකින්ද ඉස්සෙල්ලා ඍජු අදිෂ්ඨානයක් තියාගන්න. මට මේ දුකෙන් අත් මිදෙන්න විතරක් තිබ්බොත් ඇති කියලා. ඒම අදිෂ්ඨානයක් තියෙනවා නම් මගේ අම්මා කමටහන් එකතු කරන්න ජීවිතේ දුක දැනෙන ප්‍රායෝගිකව මේ බුද්ධ වචනේ ගන්න. මේක නමට පොතේ විතරක් තිබ්බට මදි. සමහර අය ඉන්න ත්‍රිපිටකේ උනත් කටපාඩමින් කියන්න පුළුවන්. හැබැයි මිනිහ අඩුම ගානේ ධාන ඵලයක්වත් නැහැ, මාර්ග ඵලයක් නැහැ. දැකපු දෙයක් නැහැ, දැනගත්තට වැඩක් නැහැ, පොත්වලින් ඔළුව පුරවගත්තට වැඩක් නැහැ. පොත්වල තියෙන දේවල් ප්‍රැක්ටිකලි ජීවිතේට අරගෙන ඉන්න ඕනේ. නැත්තම් මේකෙන් ඈතර වෙනවා කියලා කියන්නේ හීනයක් විතරයි. ඔබ පුළුවන් තරම් ජීවිතේට ප්‍රත්‍යක්ෂව ධර්මයේ ගන්න. මේක ඔළුවේ තියාගෙන යන්න නැතුව ධර්මයේ පහුරක් කරගෙන ඈතර වෙන්න උත්සාහ කරන්න. අපිට පුළුවන් මේ සසර ගමනේ කොතනකදී හරි මේ සංසාරයෙන් ඈතර වෙන්න. වහවහ මේ සසරෙන් ඈතර වෙන්න. ඒකින්ද මම අද ඔබට මෙම අභිධර්ම වැඩසටහනේදී කියන්නේ පින්නතුනි, අපි මේ එක හිතක් ඇතුලේ සංසාරයක් හදන හැටි. එක හිතක් ඇතුලේ සංසාරයක් හදන හැටි. එක අරමුණක් අරබයා එන සිත් වැඩක් ඇතුලේ සසරක් හැදෙන හැටි. ඒ සසරෙන් අත් මිදෙන හැටි. මෙන්න මේ නම් ටිකක් තියෙන ඔබට පේනවා ඇති. මෙන්න මේ නම් ටිකේ සාරාංශය මම කියන්නම්. අද මම ඔබට කියලා දෙන්නේ පංචද්වාරික චිත්ත වීති ගැන. පංචද්වාර කියන්නේ මේ ඇඟ ඇතුලේ දොරවල් පහක් තියෙනවා. මෙන්න මේ ඇඟ ඇතුලේ දොරවල් පහක් තියෙනවා. මොකක්ද ඒ දොරවල් පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ දොරවල් පහට කියනවා පංචද්වාර කියලා. එක දොරක් යටින් සිත් වැලක් එනවා ඇතුළට. අන්නේ සිත් වැලට කියනවා චිත්ත වීති කියලා. පංචද්වාර චිත්ත වීති කියන්නේ මේ දොරවල් පහෙන් ඇතුළට එන සිත් වැලට කියනවා චිත්ත වීති කියලා. පංචද්වාරක චිත්ත වීති කියන්නේ ඒවට. ඇහැ දොරක් වෙන වෙලාවක් තියෙනවා. ඇහැ දොරක් වුණා කවුද රූපයක් දැක්ක. මේ කවුද කොහෙන්ද ආවේ මොනවද කරන්නේ කොහෙද යන්නේ ආයෙත් දකින්න තිබ්බොත් හොඳයි කියලා සිත් වැලක් එනවා. ඇහැ නැමැති දොර ඇතුලෙන් සිත් වැලක් ආවා. අන්න ඒකට කියනවා චක්කුද්්වාරික චිත්ත වීති. ඇස් දෙකට කියන්නේ චක්කුනේ. ඇස් දෙක දොරක් වුණාම කියනවා චක්කුද්්වාර. එන සිත් වලට කියනවා චිත්ත වීති. කනට ශබ්දයක් ඇහුණා, සින්දුවක් ඇහුණා, කොහෙන්ද සින්දුව ඇහුනේ, හරි ලස්සනයි ආයෙත් අහන්න තියෙනවා හොඳයි කියලා. කන දොරක් වුණා, සිත් වැලක් ආවා. ඒකට කියනවා සෝතද්්වාරික චිත්ත වීති. නහයට ගඳක් ආවා, ඉන්න බෑ කුණු ගඳයි මුණාලා නැහැ, හරි මොකක් හරි කියලා සිත් වැලක් එනවා. නහය දොරක් වුණා, සිත් වැලක් ආවා. ඒකට කියනවා ගානද්්වාරික චිත්ත වීති. දිවට රහක් දැනුන රහයි කවුද ඉවේ ආයෙත් කන්න තියෙන හොඳයි කිය සිත් වැලක් එනවා. දිව නැමැති දොරෙන් ඇතුළට ආපු සිත් වැලට කියනවා දිවද්්වාරික චිත්ත වීති. ඇඟට ස්පර්ශයක් දැනෙනවා. ගාථාවක් ඔය දැන් බුදුන් අදිනකොට පාණාතිපාතා වේරමණී සික්ඛා කියන්නත් කලින් මధుරෙක් ඇවිල්ලා කොටනවා. ඉන්න බෑ රිදුනා මොකಾದ කෙටුවේ කවුද කෙටුවේ ඉන්න බෑ කියලා හක් ගාලා දානවා. මధుර වගේ අණ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ අම්මා. කාචයක් අරන් බැලුවොත් ඒක පරලෝසපත් වෙච්චි මේ ගියපු පාරවත් හොයාගන්න බැයි ගහලා දැම්මා. මේ ඇඟට ස්පර්ශයක් දැනුණ අන්තිමේදී ඒක කෙලවර වුණේ දේශයෙන්.
කය දොරක් වෙලා ඇතුළට ආපු සිත් වලට කියනවා කායද්්වාරික චිත්ත වීති. අර මధుරව තැළුවා. ඒ මధుරව තැළුවේ අන්තිමට ඒ සිත් වල නතර වුණේ දේශයෙන්. මధుරවගේ අණ්ඩක්වත් නැහැ. මధుරව පරලෝ සැපත් වුණා. අර දේශේ මගේ අම්මා සසරක් හදනවා. අර දේශේ සසරක් හදනවා. කොත්තනකදී හරි විපාක බුද්ධියට අර ඇති කරගත්ත දේශේ සසරක් හදනවා. අපිට හිතන්න ඔබට ආපොයි සිතුවිලි ඇතුලේ දේශය පිට කරගත්ත තැන් තියෙනවා. ලෝභය පිට කරගත්ත තැන් තියෙනවා. රාගය පිට කරගත්ත තැන් තියෙනවා. ඔය හැම තැනකම ඔබ සසරක් හදලා. ඔය හැම තැනකම ඔබ සසරක් හදලා. ගිය විනාඩියට විතරක් මගේ අම්මට සිතුවිලි කීයක් නම් එන්නේ නැද්ද? ගිය පැයට විතරක් සිතුවිලි කීයක් නම් එන්නේ නැද්ද? අද දවසට විතරක් සිතුවිලි කීයක් නම් එන්නේ නැද්ද? ඔය ජීවිතේ දැන් අවුරුදු 20ක් 25ක් 30ක් 35ක් 40ක් 50ක් 60ක් වෙන්න පුළුවන්. ඔය ජීවිත කාලය ඇතුලේ ආපු සිතුවිලි ගණන් කරන්න බෑ. ඒක කප්පරක්. ඔය හැම සිතුවිල්ලක් ඇතුලේම ඔබ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත්තේවි ඒ හැම සිතුවිල්ලකටම සමුදුන්නා නම් ඒ හැම සිතුවිල්ලක්ම අපිට සසරක් හදලා. එක සිතුවිල්ලක් ඇතුලේ ජීවිත කීපයක් හදනවා නම් මේ ජීවිතයේ ඔබව අත්හැරලා ගිය કોઈ සිතුවිලි ගොන්න ඇතුලේ මේ සංසාරේ කොච්චර දුරක් නම් හදලා ඇද්ද? ඒක අපිට හිතා ගන්නවත් බෑ. ඒකයි මේක කෙලවරක් පේන්නේ නැත්තේ. නිවනක හුලම් පොදක්වත් අපිට වදින්නේ නැත්තේ ඒකයි. එහෙනම් මම අද ඔබට කියන්නම් මෙන්න මේ පංචද්වාරික චිත්ත වීතිය ඇතුලේ සංසාරයක් හදන හැටි. පළවෙනියටම තියෙන්නේ භවාංග. භවාංග කලන, භවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, විඥාන හිත, සම්පටිච්ඡන, සම්තිරණ වොත්තපන ජවන තදාරම්මන. මෙන්න මේ චිත්ත වීති මෙතන තියෙනවා 17ක්. මං කිව්වා දොරවල් පහෙන් ඇතුළට එන සිත්වලට චිත්ත වීති කිව්වා. ඔය සිත් වැලක් වුණාට ඒ සිත් වැලේ උපරිම දුර තියෙන්නේ පුරුක් 17යි. ඒ සිත් වැලේ උපරිම දුර තියෙන්නේ පුරුක් 17යි. මේ 17 ඉවරුණාට පස්සේ තවත් අරමුණක් අරබයක් තව හිතක්. ඒකත් උපරිම දුර තියෙන්නේ පුරුක් 17යි. ඒ පුරුක් 17 ඉවරලා තවත් අරමුණක් අරබයක් තවත් සිතුවිල්ලක්. ඒකෙත් උපරිම දුර තියෙන්නේ සිත් වැලේ පුරුක් 17යි. මේ තියෙන්නේ පුරුක් 17. ඒකේ පළවෙනි එක තමයි භවාංග. භවාංග කියන්නේ හොඳට මතක තියාගන්න අපි අදට ජීවත් වෙන්නේ මෙන්න මේ භවාංග හිතට පින් සිද්ධ වෙන්න. අද අපි ජීවත් වෙන්නේ මෙන්න මේ භවාංග හිතින්ද. භවාංග හිත නැත්තම් වෙලහකටත් අපි මැරිලා. මේ භවාංග හිත ආවේ ගිය භවයේ. මේ භවාංග හිත ආවේ ගිය භවයේ. ගිය භවයේ මැරෙන වෙලාවේ අන්තිමට තුති චිත්තය ළඟ අන්තිමටම ගත්තු සිතුවිල්ල, අන්තිමටම ආපු සිතුවිල්ල තුතියේ ඇතුලේ නිමිත්තක් විදියට, කර්මයක් විදියට අරගෙන ඇවිල්ලා අම්මගේ මස් බොබේ කලලයක් හදනවා. ඒ කලලෙට අර කර්මය අරන් එනවා එක හිතක්. ඒ හිතට කියනවා ප්‍රතිසන්දි හිත කියලා. අපේ අභිධර්ම වැඩසටහන් පළවෙනි එකේ කිව්වේ චුතිය ගැන, දෙවෙනි එකේ කිව්වේ ප්‍රතිසන්දි හිත ගැන. ඔය දෙක ගැන දැන් දන්නවා ඔබ හොඳට. මේ ගිය භවයේ මැරෙනකොට අරගෙන ආපු කර්ම ශක්තිය අම්මගේ කලලේ හිතක් ඇදුවා. ඒ හිතට කිව්වා ප්‍රතිසන්දි හිත. ඔන්න ඒ ප්‍රතිසන්දි හිත කියන තැන තියෙන්නේ මෙන්න මේ භවාංග හිත. ඇයි භවාංග හිත කියන්නේ? අපි හිතන්නේ නැති හැම වෙලාවකම තියෙන හිත. අපිට සිතුවිලි පහළ නොවන හැම වෙලාවකම තියෙන හිත තමයි භවාංග හිත. අම්මගේ කලලට ආපු ගමන් අපි මුකුත් හිතන්නේ නැහැ. අම්මගේ කලලට ආපු ගමන් අපිට හිතන්න ශක්තියක් නැහැ. අපි හිතන්නේ නැති හැම වෙලාවකම එහෙනම් තියෙන්නේ මගේ අම්මා භවාංග හිත. එහෙනම් ප්‍රතිසන්දි හිත කියන්නේ භවාංග හිත. මේ භවාංග හිත හැදුනේ පෙර භවයේ කර්ම ශක්තියෙන්. එහෙනම් භවාංගය කියන්නේ අපි හිතන්නේ නැති හැම මොහොතකම තියෙන හිත. උදාහරණයක් විදියට රැයට නිදාගත්තට පස්සේ අපි මුකුත් හිතනවද? මුකුත් හිතන්නේ නැහැ. රැයට නිදාගත්තට පස්සේ අපි මුකුත් හිතන්නේ නැහැ. හීන දකින්න වෙලාවට හැරුණකොට අනිත් කිසිම මොහොතක අපි මොනවත් හිතන්නේ නැහැ. හිතන්නේ නැති හැම වෙලාවකම තියෙන්නේ මෙන්න මේක. නිදාගත්තට පස්සේ යටිහිත ඇහැරලා උඩුහිත නිදි. උඩුහිත කියලා කියන්නේ සිතුවිලි නෑ. සිතුවිලි පහළ වෙන උඩුහිත නෑ. ඒක නිදි. යටිහිත ඇහැරලා අන්නේ ඇහැරලා ඉන්නේ මෙන්න මේ භවාංග හිත.
උඩුහිත ඇහැරෙනකොටම භවාංග හිත නිදා ගන්නවා. ඒ කියන්නේ භවාංග හිත නැති වෙනවා. උඩුහිත නිදිය ගන්නකොට භවාංග හිත ඇහැරෙනවා. රැයට නිදිය ගත්තට පස්සේ භවාංගය ඇහැරලා උඩුහිත නැති වෙලා. සිහි නැති වුණු වෙලාවට තියෙන මේ භවාංග හිත. සිහි නැති වුණු වෙලාවට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හිතන්න ඕන කෙනෙක් උප්පත්ති ඉඳලම සිහි මුර්ජා වෙලා මැරෙනකම්. උප්පත්ති ඉඳලම මේ මිනිහට සිහි නෑ මැරෙනකම්ම. ඒ කියන්නේ මේ මිනිහගේ මුළු ජීවිත කාලේ කිසිම මොහොතක එකම එක සිතුවිල්ලක්වත් එන්නේ නෑ. ජීවිත කාලේ මොනම යම් හෝ මොහොතකවත් සිතුවිල්ලක් නෑ. මැරෙනකම් මේ මිනිහට එක හිතක්වත් නෑ. හැබැයි මේ මිනිහා ජීවත් වෙනවා. ඒ මිනිහාගේ පණ ගැහෙනවා, පණ ගහනවා. ඇයි? භවාංග හිත තියෙනවා. සිතුවිලි නැති වුණාට භවාංග හිත හැරගෙන ඉන්නවා සිහි නැති මිනිස්සයාට. අපිට ඒක දැනෙන්නේ නැහැ. අපිට හුස්ම ගන්න එක වැඩිය දැනෙන්නේ නැහැ වගේ මේ භවාංග හිත ඇඟ ඇතුලේ තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් භවාංග කියන්නේ ඔන්නෝකට භවයාගේ පැවැත්මට හේතු වන හිතට කිව්ව භවාංග හිත. අපේ භවය ජීවත් කරවන්නේ මේ හිත. මේක නැත්තම් වෙලාවකටත් අපි මැරි ඇත. දැන් ඔබ දන්නවා මොකද්ද මේ භවාංග හිත? පබස්සර මිදම් බික්කවේ චිත්තම් මේ භවාංග හිත ඉතාමත් පාරිශුද්ධිකයි කියලා කිව්ව බුදුහාමුදුරුවෝ. ඇයි මේක මෙතරම් පාරිශුද්ධිකයි කියලා කිව්වේ? මගේ අම්මා මේ භවාංග හිත තියෙන වර්තමානයේ. භවාංග හිත තියෙන වර්තමානයේ ඒකින්ද මේ හිත පිරිසිදුයි. ඇයි දැන් උඩු හිත ගත්තට පස්සේ උඩු හිත ගොඩක් වෙලාවට තියෙන අතීතයක් අනාගතයක් එක්ක උඩු හිතෙන් ඊයේ කරපු දේවල් කල්පනා කර ඉන්නවා. ඊට කලින් දවසේ කරපු දේවල් කල්පනා කර ඉන්නවා. ඊටත් කලින් කරපු ඒවා මේ ජීවිතේ කරපු ඒවා මතක් කර ඔළුව බර කරගන්නවා. අනාගතේ කරන් ඉන්න දේවල් හිත හිතා යට කන්නේ මොනවද, බොන්නේ මොනවද, යන්නේ මොනවද, ණයක් තියෙනවනේ මම මේක දෙන්නේ කොහොමද කල්පනා කර ඔළුව බර කරගන්නවා. උඩු හිත අතීතයයි අනාගතයයි මේ දෙක ඇතුලේ පොර බද බදා මේ මනස අවුල් කරගන්නවා. හැබැයි භවාංගයේ හැම වෙලාවකම තියෙන වර්තමානයේ. භවාංගයේ හැම වෙලාවකම තියෙන වර්තමානයේ. රැයට නිදාගත්තට පස්සේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ඒකයි. නිදාගත්තට පස්සේ භවාංග හිත ඇහැරලා. හැබැයි පුදුම සැහැල්ලුවක්. ඇයි? මේ භවාංග හිතේ මුකුත් නැහැ. භවාංග හිතේ මුකුත් නැහැ. හැම මගුලම පුරෝගෙන ඉන්නේ උඩු හිතේ. උඩු හිත නිදි. ඒ උඩු හිත නිදා ගන්න තරමටම පුදුම සැහැල්ලුවක් අපේ ඇඟට දැනෙන්නේ. මම ඔබටත් කියන්නේ එක මොහොතක් හරි ඔබ ඔබේ ජීවිතේ එක දවසක එක පැයක් වර්තමානයේ විතරක් ඉන්න. අතීතයත් අමතක කරන්න, අනාගතයත් අමතක කරන්න. ඒ වෙලාවේ කරන දේ ගැන විතරක් මෙනෙහි කර ඉන්න. ඒ වෙලාවේ කරන දේ ගැන විතරක් මෙනෙහි කර අතීතේ වැඩකුත් නැහැ, මට අනාගතේ කරන්න ඉන්නේ වැඩකුත් නැහැ. මම මේ වෙලාවේ විතරක් මම කරන දේ ගැන විතරක් මෙනෙහි කර ඉන්නවා කියලා එක පැයක් ඉන්න. ඒක භාවනාවක්. එක පැයක් ඉන්න. මම ඔබට කියනවා ඔබ ඒ දවසේ වැඩියෙන්ම සැහැල්ලුවෙන් හිටපු පැය තමයි ඒක. මම ඔබට කියන එක පැය භාගයක් ඉන්න වර්තමානයේ විතරක්, අතීතයක් නැතුව අනාගතයක් නැතුව ඔබ ඔබේ ජීවිතයේ වැඩියෙන්ම සැහැල්ලුවෙන් හිටපු පැය භාගය තමයි ඒ පැය භාගය. ඒ තරමට අපේ හිත වර්තමානයට අරන් එන්න පුළුවන් නම් අතීත අනාගතයට අරන් යන්න නැතුව ජීවිතේ පුදුම සැහැල්ලුවක් එන්නේ. ඒ සැහැල්ලුව රැයට නිදාගත්තට පස්සේ මොනතරම්නම් සහනයක්ද කියන කාරණාව ඔස්සේ භවාංග හිතෙන් අපිට ඔප්පු වෙනවා. එහෙනම් මේ භවාංග හිත කියලා කියන්නේ ඉතාමත් පාරිශුද්ධිකයි, මේකේ මුකුත් නැහැ. හැබැයි අන්නේ පාරිශුද්ධික භාවයේ මට්ටම් දෙකක් තියෙනවා. දැන් මගේ තියෙන භවාංගයේ තියෙන පාරිශුද්ධික භාවයේ ප්‍රභාස්වර භාවයේ නෙමෙයි ඔබේ භවාංග හිතේ තියෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ. මේ භවාංග හිත හැදුනේ මම මුලින්ම කිව්වා ගිය භවයෙන් අරගෙන ආපු කර්ම ශක්තියට අනුව. මෙන්න මේ කර්ම ශක්තියට අනුව නම් මේ භවාංගේ හැදුනේ ගිය භවයේ අකුසල කර්මයකට අනුරූපීව නම් මේ භවාංග හිත අම්මගේ කලලේ හැදුනේ. මේ භවාංග හිත පාරිශුද්ධිකත්වයෙන් අඩුයි. ප්‍රබල කුසල් කර්මකින් නම් අම්මගේ කලලේ මේ භවාංග හිත හැදුනේ. මේක පාරිශුද්ධිකත්වයෙන් ඉහළයි. පාරිශුද්ධිකත්වයෙන් ඉහළ භවාංගයක් අඩු භවාංගයක් හඳුනගන්නේ කොහොමද? පුංචි කාලේ ඉඳලා මේක හඳුන ගන්න පුළුවන්. සමහර පුංචි ළමයි ඉන්නවා පුංචි කාලේ ඉඳලම මෙලෝ දෙයක් මතක නැහැ. කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ.
පුංචි කාලේ ඉඳලම උපන්ගේ ඉඳලම මැරෙනකම්ම මෝඩේ. බුද්ධි මට්ටම අඩුයි. මතක ශක්තිය නැහැ. ඥාන සම්පත්තිය නැහැ. ප්‍රඥා සම්පත්තිය නැහැ. ප්‍රඥාවෙන් හීනයි. විභාගෙට ලිව්වත් ලකුණු නැහැ. මැරෙනකම්ම උපන්ගේ මෝඩේ. මෙලෝ දෙයක් දන්නේ. අපි මෝඩයා කියන්නේ. ප්‍රඥා සම්පත්තිය අඩුයි. දුර්වල භවාංගයක් තියෙන අයගේ. පෙර අකුසල කර්මකින් හැදිච්ච භවාංගයකින් භවාංග හිතක් තියෙන අයට තමයි එහෙම වෙන්නේ. ඒක වෙනස් කරගන්න බෑ. මැරෙනකම් එහෙමයි. ශක්තිමත් භවාංගයක් තියෙන අය කුසල් කර්මකින් හැදිච්ච භවාංගයක් පුංචි කාලේ ඉඳලම පුදුම ඥාන සම්පත්තියක් තියෙන. පුදුම ප්‍රඥා සම්පත්තියක් තියෙන. පුදුම මතක ශක්තියක් තියෙන. අවුරුදු 50 60 මිනිස්සුන්ටත් වඩා අකුරු කරන ළමයි ඉන්නවා. පුදුම දක්ෂතාවයක් තියෙන. මේ ත්‍රිපිටකයේ උනත් මේ ධර්මයේ උනත් කටපාඩමේ මේ කටපාඩම් කරලා වගේ මේ කියා යන පුංචි දරුවෝ අපිටත් හම්බෙලා තියෙන මේ ඇස් දෙකෙන් විවිධ භාෂාවල් කටපාඩමෙන් කියාගෙන තාමත් මේ කිරිබොන ළමයි කිරිකැටි ළමයි පුංචි උන් අර මහ මිනිස්සුන්ටත් වඩා ලොකු දැනුම් සම්භාරයක් තියෙනවා. ප්‍රඥා සම්පත්තිය, ඥාන සම්පත්තිය, බුද්ධි මට්ටමක් තියෙනවා. පුංචි කාලේ ඉඳලම හොඳ මතක ශක්තියක් තියෙනවා. ඒ වගේ හොඳ මතක ශක්තියක් තියෙන්නේ මෙන්න මේ භවාංගය ශක්තිමත්යි. එහෙනම් ශක්තිමත් භවාංගය සහ පාරිශුද්ධිකත්වයෙන් අඩු භවාංගයක් හඳුනාගන්නේ එහෙමයි. එහෙනම් භවාංග හිත කියන්නේ අපි හිතන්නේ නැති හැම වෙලාවකම තියෙන හිත. භවාංගේ තලන කියන්නේ. මම මේකට උදාහරණයක් කියනවා. මේ ළඟදී දැක්ක මම එක වීඩියෝ එකක් මේ ගම් වතුරක් ගලලා වෙන රටක මේ ගම් වතුරක් ගලලා ගෙවල් දොරවල් ගහගෙන යනවා, යාන වාහන ගහගෙන යනවා, බඩු මුට්ටු ගහගෙන යනවා, ගස් කොළන් ගහගෙන යනවා. ඒ අතර එකෙක් වීඩියෝ කරනවා පාලමක් යටින් තවත් එකෙක් ගහගෙන යනවා. මේක රෙද්දක් පෙරවගෙන හොඳටම බුදි මෙට්ටයක් වගේ එකක ගහගෙන යන්නේ. මේක දන්නේ නැහැ ගම් වතුරක් ගලලා කියලා. ගේ ඇතුලේ බුදියගෙන ඉන්න ඇත්තේ වැහැලා ගම් වතුරක් ගලලා කවුරුත් කියලත් නැහැ. මෙට්ටේ පිටින් ගහගෙන යනවා. දැන් රෙද්දක් පෙරවගෙන බුදියගෙන ඉන්නේ. ඒ කියලා ගහගෙන යන මිනිස්සයාගේ තියෙන භවාංග හිත. යටිහිත ඇහැරලා උඩු හිත නිදි. හැබැයි යටිහිතට තාමත් දැනෙන්නේ නැහැ ගම් වතුරක් ගලලා ගහගෙන යනවා කියලා. ඒකින්ද මේක දන්නේ නැහැ තාම මේ ගම් වතුරක් ගලලා ගහගෙන යනවා කියලා. ඔන්න ටික දුරක් යනකොට පොඩ්ඩක් සීතලක් වගේ එනවා. අතපත ගාලා බලනවා අමුත්තක් නැහැ. ඔන්න පොඩ්ඩක් සීතලක් වගේ එනවා. ඔන්න දැන් උඩු හිත ඇහැරෙන්න හදන්නේ. ඒ කියන්නේ අරමුණක් එන්න හදන්නේ. දැන් මේ පොඩි සීතලක් වගේ එනවා. ඔන්න උඩුහිත ඇහැරෙන්න හදන්නේ. උඩුහිත ඇහැරෙන්න හදනකොටම භවාංග හිත හෙල්ලෙනවා. යටිහිත හෙල්ලෙනවා. භවාංග හිත හෙල්ලෙන එකට කිව්වා මගේ අම්මා භවාංග චලන කියලා. දැන් නිදාගෙන ඉන්න කෙනා එකපාරටම ඇහැරෙන්න ඔන්න මෙන්න තියලා අරමුණක් එන්න ඔන්න මෙන්න තියලා භවාංග හිත ගැහෙනවා. භවාංග හිත යන්න හදන්නේ දැන්. භවාංග හිත නැති වෙන්න හදන්නේ. නැති වෙන්න ඔන්න මෙන්න තියලා ගැහෙනවා. ගැහෙන එකට කියනවා භවාංග චලන කියලා. ඔන්න එකපාරටම හීතලක් වගේ ආව ඇහැරුණා. ඇහැරිලා බැලුවා මම මේ කොහෙද ඉන්නේ මෙන්න බොලගම් වතුරක මම මෙත් පිටින් ගහගෙන යනවා. එකෙක්වත් මට කතා කරේ නෑ වලා මේ කියා. ඔන්න දැන් ඇහැරුණා විතරයි සිතුවිලි එනවා පෝලිං ගහිලා සිතුවිලි එනවා. සිතුවිලි එන්න ගන්න පටන් ගන්නකොටම භවාංග හිත නැති වෙනවා. යටි හිත නිදා ගන්නවා. භවාංග හිත නැති වෙනවා. භවාංග හිත නැති වෙන එකට කියනවා භවාංග උපච්ඡේද කියලා. එහෙනම් මේ තුන මොකක්ද කියලා දැන් දන්නවා. භවාංග කියන්නේ මුකුත් හිතන්නේ නැති වෙලාවේ තියෙන හිත. අරමුණක් එන්න ඔන්න මෙන්න තියලා යටි හිත ගැහෙනවා. භවාංග හිත ගැහෙනවා. ගැහෙන එකට කියනවා භවාංග චලන. භවාංග උපච්ඡේද කියන්නේ අරමුණක් ආපු ගමන් භවාංග හිත නැති වෙනවා. මේ කිව්වේ ඒක. ඊට පස්සේ හතරවෙනි එක. මොකද්ද මේ හතරවෙනි එක? පංචද්වාරාවර්ජන. ඔන්න හිතන්න මම දැන් මෙතන මේ අභිධර්ම වැඩසටහන කර ඉන්නවා. මගේ මනස තියෙන්නේ මේ අභිධර්ම වැඩසටහනේ. මගේ මනස තියෙන්නේ මේ අභිධර්ම දේශනාවේ. මගේ මනස මෙතන තිබුණට ඔන්න එකපාරටම අඩි ශබ්දයක් ඇහෙනවා. අඩි ශබ්දයක් ඇහෙනකොටම මගේ අරමුණ වෙන පැත්තකට හැරෙනවා. මගේ අරමුණ වෙන පැත්තකට හැරෙනවා. මේ පාඩමෙන් වෙන පැත්තකට මගේ අරමුණ හැරුණා. අන්න අපේ හිත වෙනත් අරමුණකට හරවන එකට කියනවා පංචද්වාර ආවර්ජන. මේ චිත්ත වීදි 17න් හතරවෙනි එක තමයි පංචද්වාර ආවර්ජන. අපේ හිත වෙනත් අරමුණකට හරවන එකට කියනවා පංචද්වාර ආවර්ජන. මේ පාඩමේ හිටපු මගේ අවධානය වෙන පැත්තකට ගියා. අන්න අඩි සද්දයක්. ඒ ශ්‍රණයම ඊළඟට එනවා විඥාන හිත. මම බලනවා කවුද කියලා.
මෙයා කියලා මං ඇස් දෙකෙන් දැක්කා කවුද මිනිස්සෙක් එනවා. කවුද මිනිස්සෙක් එනවා. අවධානය හැරුණා වෙන පැත්තකට බැලුවා බලනකොට වෙන්න මිනිස්සෙක් එනවා. මම ඒ මිනිස්යාව දැක්කේ මොකෙන්ද? ඇස් දෙකෙන්. ඒ මිනිස්යාව දැක්කේ ඇස් දෙකෙන්. එහෙනම් මේ විඥාන හිත කියන පස්වෙනි තැනට එන්නේ චක්කු විඥානය. මං ඇස් දෙකෙන් දැක්කේ. එහෙනම් මෙතනට එන්නේ චක්කු විඥානය. ඊට පස්සේ තියෙනවා සම්පටිච්ඡන. තාමත් නැමෙ මේ පුංචි වෙලාවක මේ ශණයකින් වෙන දෙයක්. ඔන්න දැන් දැක්ක රූපයක්. ඔන්න කවුද එනවා කියලා දැක්කා. සම්පටිච්ඡන කියන්නේ මං එයාව පිළිගන්නවා. මෙයානේ. මෙයානේ ඇවිත් තියෙන්නේ කියලා මං පිළිගත්තා. පිළිගත්ත විතරයි ඔන්න හිතන්නේ එයා මගේ මේ මේස උඩින් පාර්සලයක් තිබ්බා. එයා ගිහිල්ලා පන්තියේ මෙතන වාඩි වුණා. දැන් මේ මිනිහා මොකක් කරත් මට කමක් නැහැ. මගේ හිත තියෙන්නේ මේ පාර්සලේ. මෙන්න එහෙනම් මගේ හිත තියෙන්නේ මේ පාර්සලේ. මේ තිබ්බ පාර්සලේ ගැන මං විමසනවා. මේ මොකක් වෙන්නේ නැද්ද? මේ මොකක් වෙන්නේ නැද්ද? මේක ඇතුලේ මොකක් තියෙනවද කියලා මම මේක විමසනවා. අපි ගත්ත අරමුණ විමසන ස්වභාවයට කියනවා සම්තීරණ කියලා. විමසන ස්වභාවයට කියනවා සම්තීරණ කියලා. මොකක් වෙන්නේ නැද්ද? ඔබට තෑග්ගක් හම්බුණාට පස්සේ තෑග්ග කඩන්නත් කලින් මේකේ මොනවද තියෙනවද? මේකේ මොකක් තියෙනවද කියලා අර විමසන ස්වභාවයට අරමුණ විමසන ස්වභාවයට කියනවා සම්තීරණ. අරමුණ විමසන ස්වභාවයට සම්තීරණ කිව්වා. ඊට පස්සේ වොත්තපන මතක තියාගන්න පිළිතුරින් අපිට විපාක බුද්ධිය හම්බ වෙන තැන තමයි මේක. සසර හදන තැන තමයි මේක. මේක තමයි මේ සසරේ අපි කර්ම ගෙවන්නේ මෙන්න මේ වොත්තපන කියන හිත වැරදියට පාවිච්චි කරපු හින්දා. මේ වොත්තපන කියන හිත හින්දාමයි අපි මේ සංසාරේ කර්ම ගෙවන්නේ. අර මම විමසුවා මගේ මේ පාර්සලයේ තියෙන්නේ මොකක්ද කියලා ඔන්න කඩලා බැලුවා. කඩලා බලලා මම අන්තිම විනිශ්චයට එන්නේ. මගේ අරමුණේ අන්තිම විනිශ්චයට එන්නේ මෙන්න මේ වොත්තපන කියන හිතේ. මම කැමති දෙයක් අර පාර්සලයේ තිබුණා නම් අනේ හොඳයි කියලා මම තණ්හාවෙන් අර පාර්සලය අල්ල ගන්නවා. මම කැමති නැති දෙයක් තිබුණා නම් ෂික් කියලා දේශයෙන් අරක අල්ල ගන්නවා. එක්ක තණ්හාවෙන් අල්ල ගන්නවා නැත්නම් දේශයෙන් අල්ල ගන්නවා. කැම ටිකක් කාගෙන යනවා. රහයි කියලා එක තැනකදී අල්ල ගන්නවා. රහ නෑ කියලා එක තැනකදී අල්ල ගන්නවා. රහයි කියලා අල්ලගත්ත ගමන් එතන තණ්හාවක් පෙරේතකමක්. රහ නෑ කියලා අල්ලගත්තේ නෑ කියන්නේ එතන දේශයක්. එහෙනම් මේ කෙලෙස් සිතුවිලි වලින් අපි අල්ලගන්නේ සසර මෙන්න මෙතන. ඒකේ පින් පාර්ශවයේ එහෙමමයි. මම මේ කියන්නේ අකුසල පාර්ශවයේ. මේ කෙලෙස් පාර්ශවයේ එහෙමමයි. අල්ලගන්නේ අල්ලගෙන සසර හදන්න පටන් ගන්න මෙන්න මෙතන. මේ සසරේ අපි වරගෙන යන්නේ මෙන්න මෙතන. දැන් මෙතනට එනකන් කියපු ටික ඔබට මතකයිනේ. පංචද්වාර ආවර්ධන වෙන පැත්තකට අරමුණ හිත ගියා. විඥාන හිත මෙයානි කියලා ඇහෙන් දැක්කා. සම්පටිච්ඡන මෙයා කියලා මං එයාව පිළිගත්තා. සම්තීරණ මෙතන පාර්තලයක් තිබ්බා. මොකද්ද කියලා හිත ඇතුලෙන් විමසුවා. වොත්තපන අන්තිම විනිශ්චයට ආවා. තෑග්ග හොඳ එකක් නේ කියලා තණ්හාවෙන් තෑග්ග අල්ලගත්තා. ඊට පස්සේ මෙන්න මේ ජවන කියන හිත තමයි මේ චිත්ත වීතිවල තියෙන වේගවත්ම වීරවන්තම හිත් කොටාසිය. වීරවන්තම හිත් කොටාසි ඒකින්ද මේ ජවනයේ මගේ පින්නතුනේ 7 පාරක් ඉපදෙනවා. 7 පාරක් ඉපදෙනවා. මොකද්ද මේ 7 පාර ඉපදෙන්නේ? වොත්තපන කියන හිත ළඟදී අන්තිමයට විනිශ්චය කරලා දීපු තණ්හාව. මට පෙරේතකමක් ඇති වුණා මගේ මෙතන තිබ්බ පාර්සලේ කෑම පාර්සලයක් කියලා හිතන්න. මං කැමැතිම කෑමක් තියලා තියෙන පාර්සලේ. අර පෙරේතකම 7 පාරක් උපදිනවා. මේ පෙරේතකම 7 පාරක් උපදිනවා. ඇයි 7 පාරක් උපදින්නේ? මෙතන තමයි සංසාරේ හදන්නේ. මෙතන තමයි සසර හදන්නේ. පළවෙනි පාරේ ඉපදුණු පෙරේතකම මට අනිවාර්යයෙන් මේ භවයේ විපාක දෙනවමයි. මේ භවයේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවමයි. පුංචියට හරි විපාක දෙනවා අම්මා. ඒක කඩේකට ගියා රුපියල් 50ක් දීලා 40ක බඩුවක් ගත්තා 10ක් ඉතුරුනා ගෙදර එනකොට රුපියල් 10 හැරිලා. පුංචි දුකක්. රුපියල් 10ට පුංචි දුකක්. හැබැයි පුංචි දුකක් හරි මට උරුම වුණේ පුංචි දෙයකට හරි පෙරේතකමක් ඇති වෙච්ච හින්දා වෙන්නේ නැති. ඔය පුංචි ඵල
අපි වේදනාව විඳින තැන් තියෙනවා. පාරක යනකොට මේ ඇඟිල්ලක් කණුවක හැප්පෙනව ඉන්න බෑ. පුංචි දෙයක්. හැබැයි පුංචි ඵලයක් හරි අපි විඳින්නේ. පුංචි වේදනාවක් හරි විඳින්නේ. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ භවයේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත්තිච්ච තැන්වල ඵල විපාක හින්දා වෙන්න ඇති. මෙන්න මේ පළවෙනි පෙරේතකම පරිසම් දෙනවා මට මේ භවයේ. හත්වෙනි පෙරේතකම මේ තෑග්ගට තිබ්බ හත්වෙනි පෙරේතකම ඊළඟ භවයේ මට ඵල විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කර්මයේ විදියට. උපපජ්ජ වේදනීය කර්මයේ විදියට ඊළඟ භවයේ ඵල විපාක දෙනවා. ඉතුරු පහ දෙවෙනි භවයෙන් පස්සේ මැරෙනකම් ඵල විපාක දෙනවා. මැරෙනකම් මේ නිවන් දකින්නකම් ඵල විපාක දෙනවා. දෙවෙනි භවයෙන් පස්සේ නිවන් දකින්නකම් ඵල විපාක දෙනවා. අපරාපරිය වේදනීය කර්ම විදියට. සමහර ඒවා අහෝසි වෙලත් යනවා. බරපතල ඒවා නිවන් දකින්නකම් ඵල විපාක දෙනවා. තදා රම්මන කියන්නේ මේ මල පෙරේතකම හත් පාරෙන් නැවතෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මේ ජවනයේ ඇතුළේ මේ වොත්තපන කියන තැන දේශයක් අල්ලගත්තා නම් අපිට ආපු අරමුණ බල්ලෙක් දැක්කා මේකට ගහන්න ඕන කියලා වොත්තපන කියන හිතේදී අන්තිම විනිශ්චයට දේශයක් අරගෙන ආවා. ඒ දේශයේ ජවනයේ ඇතුළේ හත් පාරක් උපදිනවා. අර බල්ලට ගහන්න හිතට ආපු දේශය හත් පාරක් උපදිනවා. හත් පාරෙන් නවතින්නත් පුළුවන්. තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්නත් පුළුවන්. ඒ දේශය රතු කට්ට පනින්නත් පුළුවන්. අන්න රතු කට්ට පනින එකට කියනවා තදාරම්මන. තදාරම්මන හිත් දෙකක් තියෙනවා. තදාරම්මන. මේ ජවනයේ ඇතුලේ මත්වෙන මෙන්න මේ කෙලෙස් ධර්ම 7 පෙරේතකමක් නම් ඒ පෙරේතකම 7 හත් පාරෙන් නවතින්න නැතුව තවත් පොඩ්ඩක් ඉස්සරහට යන වෙලාවල් තියෙනවා. ඔකට බුදුහාමුදුරුවෝ හරි ලස්සන උදාහරණයක් අරගෙන ආවා. ඔන්න අඹ ගහක් තියෙනවා. අඹ ගහක් යට එකෙක් රෙද්දක් පොරවගෙන ඉහෙන් කනින් පොරවන් බුදියගෙන ඉන්නවා. මේක දැන් බුදියගෙන මේ ඉන්නකොට තියෙන්නේ මොකද්ද? භවාංග හිත. මේක දැන් බුදියගෙන ඉන්නකොට තියෙන්නේ භවාංග හිත. ඇයි උඩු හිත නිදි යට හිත ඇරලා. එහෙනම් භවාංග හිත තියෙන්නේ. ඔන්න හුලගක් වගේ හමනවා. හුලගක් වගේ හමනකොට නිකන් ඔන්න දැන් මෙයාගේ උඩු හිත ඇහැරෙන්න වගේ. යට ඉන්න මිනිස්සෙක් උඩු හිත ඇහැරෙන්න වගේ අන්න භවාංග හිත හෙල්ලෙනවා. භවාංග හිත හෙල්ලෙන එකට කියව භවාංග චලන. ඔන්න එක පාටම අර හුලකට අඹ ගෙඩියක් වැටෙන ඔළුවට ටක් ගාලා ඇහැරුණා. උඩු හිත ඇහැරෙනකොටම භවාංග හිත නැති වෙනවා. භවාංග හිත නැති වෙන එකට කියව භවාංග උපච්ඡේද. ඔන්න අරමුණ ගියා වෙනත් පැත්තකට බැලුවා මොකද්ද මගේ ඔළුවට වැටුනේ කියලා. අරමුණ වෙන පැත්තකට ගියා. ඒකට කියනවා පංචද්වාර ආවර්තන. එක පාටම දැක්කා අඹ ගෙඩියක්. අන්න අඹ ගෙඩිය දැක්කා. ඒකට කියනවා චක්කු විඥාන සිත. අඹ ගෙඩිය දැක්කේ ඇහෙන්නේ චක්කු විඥාන සිත සම්පටිච්ඡන. අඹ ගෙඩියක් නේ කියලා පිළිගත්තා. ඔන්න ඊට පස්සේ අඹ ගෙඩිය ගත්ත අතට සම්තීරණ කියලා කියන්නේ ඒ ගත්ත අරමුණ විමසනවා. මේ අඹ ගෙඩිය හොඳයිද කන්න හොඳයිද හොඳට පැහිලාද කුණු වෙලාද සත්තු කාලාද නරක් වෙලාද කියලා ඔන්න විමසනවා. වොත්තපන හිත විපාක බුද්ධිය හම්බ වෙන තැන පොඩ්ඩක් කාලා බලනවා. අනේ රහයි කියලා තණ්හාවෙන් වොත්තපන කියන හිත ළඟදී විනිශ්චය කරගන්නවා. මේක කන්න සුදුසුයි රහයි කියලා මල පෙරේතකම. ඒ පෙරේතකම හත් පාරක් උපදිනවා. හත් පාරක් උපදිලා දැන් කෑව ඇති කියලා විසික් කරන්නත් පුළුවන්. නැත්තම් රතු කට්ට පනින්නත් පුළුවන්. ඇටෙක් කන්න ඕන මට. පොත්තක් කන්න ඕන මට. ඇඟිලිත් ලෙව කන්න ඕන. කටත් ලෙව කනවා. ඒත් මදි. අර පෙරේතකම මෙතනින් නැවතුන්නේ නැහැ. මෙන්න මෙතනටත් ඇවිල්ලා. ඇටෙත් ලෙව කාලා පොත්තත් හූරලා කාලා තමයි විසික් කරේ. තවත් තියනවද කියලා බලලා මුකුත් නැහැ. රෙද්දක් පෙරවගෙන ආයෙ බුදිය ගත්තා. ආයෙත් භවාංගයක්. ආයෙත් අරමුණක් එනකම් ආයෙත් භවාංගයක්. එහෙනම් චිත්ත වීති කියන්නේ ඔන්න ඔකට රතු කට්ට පණින එකට තමයි මෙන්න මේ තදාරම්මන කියන්නේ. අපි වාහනයක යනවා මෙන්න මෙතන හරියටම නවත්තන්න ඕන කියලා මම බ්‍රේක් එක ගහනවා. එතනම නැවතෙන වෙලාවල් තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා නැවතෙන වෙලාවල් තියෙනවා. අර පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා නැවතෙන එකට තමයි තදාරම්මන කියලා කියන්නේ. එහෙනම් මේක ගැන දන්නවා මගේ අම්මා. මෙන්න මේ සසර හදන්නේ මෙතන. ඔය සමහර දේශයෙන් පුපුරු ගහපු තැන් අපිට අදටත් හම්බ වෙනවනේ. මිනිස්සුන්ට ගිහලා පිහියෙන් අනිනවා. මේ මෙතන මත් වෙන දේශේ නවත්ත ගන්න බැරුව රතු කට්ටක් පැනලා පිහියෙන් අනිනවා. ශනික කෝපේ අර මේ ළඟදී දැක්කා මිනිහෙක් බෙල්ලක් කපලා තවත් පණ පිටි මිනිස්සෙගේ බෙල්ලක් කපනවා කියලා කියන්නේ මොන තරම්නම් දේශයක් එන්නේ නැද්ද?
අන්තිමේදී තුන් හිතකින්වත් හිතපු නැති දෙයක් වෙන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව ගිහිල්ලා එක පාටම ආපු කෝපය, මේ වොත්තපන කියන හිත ළඟ ආපු කෝපය හත් පාරක් ජවනයේ ළඟ ඉපදිලා ඒක පාලනය කරගන්න බැරුව රතු කට්ටක් කඩලා මම මරනවා කියලා අර බෙල්ලක් කපලා මැරුවා. අන්තිමේදී ජීවිත දෙකක් නැති වුණා. අර කරපු මිනිස්සයාට නිවන් දකින්නකම් ඵල විපාක දෙනවනේ. නිවන් දකින්නකම් අර දුක විඳින්න එපයි. එදා නොසෙල්විච්ච නිශ්චල ලෞතුරා බුදු කෙනෙක් කෙරෙහි හිත දූෂණය කරගත්ත වරදට දේව දත්තරලා මේ ජවනයේ ඇතුලේ දේශයෙන් මත්තිච්ච වරදට රතු කට්ටක් පැනලා දේශයෙන් පුපුරු ගහපු වරදට ලේ හෙලෙව්ව වරදට ගල් පෙරලපු වරදට දේව දත්තරලා අදටත් අවීචියේ පැහැෙනවා. කල්ප ගණන් අවීචියේ පැහැෙනවා. අවීචිය කියන්නේ හතර අපායේ තියෙන බරපතලම දුක් විඳින තැන. ඔය දේව දත්තර ඉන්න හැටි දන්නවද? දේව දත්තර ඉන්නේ මේ අවීචියේ තියෙන කොටස් ගණනාවක්. ඕකේ තියෙන බරපතලම තැනක් තමයි මහා නිරේ කියලා කියන්නේ. මේ වගේ බිත්ති හතරක් තියෙනවා. අවීචිය කියන්නේ ලෝධිය